ada හැමෝටම අයරුවන් ඔබ සන්ධ්‍යාවක් කලින් දවසේ අපි ආයතන අන්තිමට අර අන්වීක්ෂ වල මේ රූපයක් අඳින්න කියලා කිව්වා. අන්වීක්ෂයක රූපයක් පොතේ අඳින්න කිව්වා. එන්දද එහෙම සරහන අන්වීක්ෂයක රූපය. ඔව් දැන් අන්වීක්ෂ සම්බන්ධයෙන් ගත්තාම මේකේ මූලික කොටස් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. රූපයක් දුන්නොත් ඒ රූපේ මූලික කොටස් ටික අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. සාමාන්‍යයෙන් අනික්ෂයක් ගත්තාම අපිට මේ වගේ අනික්ෂයක මේ රූපයක් ගත්තොත් අඳපු එකක් ඔයගොල්ලෝ අඳපු රූපයක් ඇති. ඒතර මේ කොටස් නම් කරන්න පුළුවන් වෙන්න ඕන. මෙතන මෙන්න මේ කොටස මෙතන තියෙන්නේ මේ තල කාර්යය. එතන තමයි ඇහැ තියලා බලන්නේ. ඒ වගේ මෙන්න මෙතනත් කාච තුනක් තියෙනවා. දැන් පේන්නේ දෙකක් වුණාට තව කාචයක් මෙහා පැත්තේ තියෙනවා. එතකොට මේ ඇහැ තියලා බලන කාචයට අපි නමක් කියනවා. මොකද්ද මේ ඇහැ තියලා බලන මේ අංක 1 කියලා දාන කාචයට කියන නම සහේලි උපනෙත. ඔව් මේකට අපි කියන්නේ උපනෙත කියලා. ඊළඟට මෙතන මේ අංක 2 කියලා දාන තැන එතන කාච කීපයක් තියෙනවා. ඒ කාච වල පොදුවේ කියන්නේ මොකක් කියලා සමුදිත? අවනෙත්. ඔව් ඒවට අපි කියන්නේ අවනෙත් කියලා. අවනෙත්. ඊළඟට තියෙනවා මේ මෙතන කාච දෙක සම්බන්ධ කරන නලයක් තියෙනවා. ඒ උපනෙතත් අවනෙතත් අතර බටයක් තියෙනවනේ. අනේ බටේටත් අපි නමක් කියනවා. ඒ උපනෙත සහ අවනෙත අතර තියෙන නාලාකාර කොටස මොකක්ද ඒකට නදුල කියන්නේ? දේහ නලිය. ඔව් දේහ නලිය කියලා කියන්නේ මෙන්න මේ කොටස දේහ නලිය. ඒ වගේම අර මේ පැත්තේ තියෙන රෝද දෙකක් පේනවා ඇති. මේ ලොකු රෝදෙකුයි කුඩා රෝදෙකුයි තියෙනවා. මේ රෝද කරකෙව්වහම මෙන්න මේ අර අවනෙත් සහිත කොටස ඉහළට සහ පහළට ගෙනියන්න පුළුවන්. මේකේ අංක 4 කියන්නේ මොකක්ද? ඔව් ධ්‍යාන්සා දල සීරු මාරුව. ඔව් මේකට කියනවා දල සීරු මාරුව කියලා. මේ කරකෙව්වහම විශාල ප්‍රමාණ වලින් අර අවනෙත් කාච ඉහළට හෝ පහළට ගෙනියන්න පුළුවන්.
අංක 5 කියලා තව කුඩා රෝදයක් තියෙනවා යටි. මොකද එතකොට කෙනුලි අංක 5. CMC ඔව් සියුම් සීරු මාරුව. සියුම් සීරු මාරුව. ඒකෙන් ඊටම සුළු ප්‍රමාණ වලින් අර ඕනෙත් කාට එහා මෙහා යන්නේ ප්‍රතිබිම්බයක් බලනකොට පැහැදිලි කරගන්න ඒ කොටස උදව් වෙනවා. අර ඕනෙත් කාට වලට යටින් තියෙන මෙන්න මේ කොටස. ඒකට අපි නමක් කියනවා. ඒක උඩ තමයි යම් යම් දේවල් තියලා බලන්නේ. මොකද්ද මේ කොටස? අනුවීක්ෂයේ තියෙන මේ කොටස කියන්නේ මොකද්ද මයුමි? වේදිකාව හොඳයි. ඒකට වේදිකාව කියලා. අපි 6 කියලා ගත්තොත් වේදිකාව. ඒ වේදිකාවේ මොනවා හරි කියලා බලන්න නම් වීදුරු කදාවක් උඩ තියලා තමයි ඒ බැලීම කරන්නේ. මේ මෙතන තියෙන කොටස මේ වීදුරු කදාව, කදාව කියලා කියනවා. ඒක උඩ තමයි බලන දේ තියන්නේ. කදාව. ඒ කදාව රඳවන කොටසක් තියෙනවා. ලෝහ කොටසක් ලිප්පයක් වගේ. මෙන්න මේ කොටස. ඒකෙන් තමයි හිර කරලා රඳවගන්නේ. කදාව රඳවන ක්ලිප් එක කියලා කියනවා. කදා රඳවණය. කදාව රඳවන ක්ලිප් එක. ඊළඟට මේකේ මෙන්න මේ කොටස. මේක මොකද්ද? ඉතින් තමයි පාඩර ගෙනියනවා නම් ඕක අල්ලගන්නේ. මේ කෙනකොට අල්ලන කොටස. ඔව් ඔලේනා. බාහුව ඔව් ඒකට කියන්නේ බාහුව කියලා. ඒකෙන් තමයි අල්ලගෙන ගෙනියන්නේ. ඊළඟට තියෙනවා පේන හැටි මේ පහළ මේ කොටස. ඒකෙන් තමයි ආලෝකය පරාවර්තනය කරගන්නේ අර කදාව වෙතට. ඉතින් 9 කියලා එක ගත්තොත් මොකද්ද මේ? මොකක් 9 කියන්නේ? ඔව්. මොකක් 9 කියන්නේ මොකද්ද? මනමිතා. දර්පණය ඔව් ඒකට අපි කියන්නේ දර්පණය කියලා. කණ්ණාඩියක් මේක. දර්පණය. ඊළඟට මේ මේසයක් උඩ හරි මොකක් හරි පෘෂ්ඨයක් උඩ තියන්න පාවිච්චි කරන කොටස තමයි මෙන්න මේ කොටස. මොකද 10 කියලා ගත්තොත් මොකද මේ අංක 10. ඔව්. ඔව්. එසල පාදය ඔව් මේකට කියන්නේ පාදය කියලා. පාදය. ඒකට අමතරව මේකේ පේන්නේ නැහැ මේ රූප සටහනේ. මෙතන තියෙනවා කොටසක්. පේන්න ඕනේ ඉඳන් මම මෙහෙම අඳින්නම්. එන්න මෙතන කරකවන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඒ කොටසින් අර දර්පණයෙන් එන ආලෝකය කදාවට යන එක පාලනය කරනවා. ඒක කරකවලා යන ආලෝක ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්. මොකද්ද මේකට කියන්නේ? මෙන්න මේ කොටස. ඒ ටික අපි හැෙන් තියෙන්නේ ඒ ඒනොට පේන්නේ නැහැ ඒක.
ඒක 11 කියලා දැම්මොත් ඔව් පසින්දු ප්‍රාචීර ඔව් මේකට කියන්නේ ප්‍රාචීරය කියලා. මේකෙන් අර කදාවට ලැබෙන ආලෝක ප්‍රමාණය පාලනය කිරීමක් කරනවා. මේ තියෙන ප්‍රධාන කොටස් අන්වීක්ෂයක සංයුක්ත අන්වීක්ෂයක තියෙන ප්‍රධාන කොටස්. ඉතින් මේකේ රූප සටහන අඳින්න ඇතිනේ. අදින මේ කොටස් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඔයගොල්ලන්ට රූපයක් දුන්නොත් මේ කොටස් වලින් මොනවද කරන්න කියන එක චුට්ටක් සටහන් කරමු. රූප සටහන ඇදලා නම් කිරීම විතරයි නේද කලේ ඔයගොල්ලෝ. රූපයක් නෙමෙයි අඳින්න කියලා කියවෙන්නේ. මේ කොටස් වල කාර්යයන් ලියන්න කිව්වේ නෑනේ. හරි. එතන වෙනම ලියමු. රූපෙට පහලින් අන්වීක්ෂයක විවිධ කොටස් වල කාර්යයන් කියලා. අන්වීක්ෂයක විවිධ කොටස් වල කාර්යයන්. කෙලින්ම මේක පොතේමයි කරගෙන යන්නේ. මේක අපි කලින් මග හැරිච්ච يعني පළවෙනි පොතේ අවසාන තිබිච්ච පාඩමක්. ඉස්සෙල්ලා අපි අන්වීක්ෂයක විවිධ කොටස් වල කාර්යයන් දැන් පළවෙනි එක අපි විදියට ලියමු අපි උපනත. ලියාගෙන යම් ඇස තබා නිරීක්ෂණය ඇස තබා නිරීක්ෂණය කරන කාචය වේ. මේකේ විවිධ විශාලන සහිතව තියෙන්න පුළුවන් එක එක අන්වීක්ෂ වල විශාලනය 5 10 15 වැනි උත්තල කාචයක් වේ. මේ තියෙන උත්තල කාචය විශාලනය 5 10 15 වැනි උත්තල කාචයක් වේ. ඊළඟට අපි පහළ තියෙන කාච ඒවට කිව්වේ අවනෙත් කියලා. සාමාන්‍යයෙන් පාසලක තියෙන සංයුක්ත අන්වීක්ෂයක අවනෙත් 3ක් විතර තියෙනවා. ඊට වඩා අවනෙත් තියෙන සමහර මේ සංයුක්ත අන්වීක්ෂ තියෙනවා. හැබැයි කොච්චර අවනෙත් තිබුණත් මොනවා හරි නිදර්ශනයක් බලනකොට පාවිච්චි වෙන්නේ එවැනි එකයි. මේක කරකවල අර උපනේතත් එක එකකින් එන විදිහට අවනෙත් කාච වලින් එකක්
ගන්නවා. එතකොට මේක තියෙන්නේ අපේ ඇහැට නෙමෙයි අර නිරීක්ෂණය කරන වස්තුවට. නිදර්ශකය කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ නිරීක්ෂණය කරන දෙයට නිදර්ශකය කියනවා. ඒ නිදර්ශකයේ රික්වෙන් තමයි අවනෙත් තියෙන්නේ. ඒක යටතේ ලියමු. නිරීක්ෂණය කරන වස්තුව හේවත් නිදර්ශකයට කෙට්ටුවෙන් ඇති කාච වේ. ඒ විචාරණය එකිනෙකට වෙනස් කාච කීපයක් මේකේ තියෙනවා. අවශ්‍ය එක කරකවලා ගන්න පුළුවන්. විචාරණය එකිනෙකට වෙනස් උත්තර කාච තුනක් බොහෝ විට භාවිතා වේ. විචාරණය බොහෝ විට වෙනස් උත්තර කාච තුනක් තමයි පාවිච්චි වෙන්නේ. දැන් මේකෙදි මේ විචාරණය අනුව ඔය කාච තුන නම් කරනවා. දැන් අවනෙත් කාච තුනක් තියෙනවා කියවනේ. ඒකේ විචාරණය අඩුම කාචයට කියනවා අවබල අවනිත කියලා. ඥානෙ වැඩි එක්කෙනාට කියනවා අධිබල අවනිත කියලා. ඒ අතරමැද විචාරණයක් තියෙන කාචයට කියනවා මධ්‍ය බල දැන් මැදි බල අවනිත කියලා. මේකෙම ලියමු. විචාරණය අනුව කාච තුන නම් කෙරේ. විශාලනේ අඩු කාචය තමයි අවබල අවනිත කියලා කියන්නේ. විශාලනේ 4ක් 8ක් ඒ වගේ අගයක් වෙන්න පුළුවන්. අධිබල අවනිත කියන්නේ විශාලනේ වැඩිම කාචය. අවනිත වලින් විශාලනේ වැඩි එක්කෙනා ඒක සමානලාවට 100ක් 60ක් 40ක් ඒ වගේ වෙන්න පුළුවන්. එක කචවල තියෙන විචාරණ අගයන් මේ දාන්නේ දැන් සමහර ඒවා 40 සමහර ඒවා 60 සමහර ඒවා 100 තියෙන්න පුළුවන්.
මේ දෙක අතරමැද විශාලණයක් තියෙන කාචය කියන්නේ මධ්‍ය බල අවනත. විශාලණය 10ක් 15ක් වගේ වෙන්න පුළුවන්. ඒක ලියා ගන්නකො. ඒතර ප්‍රධාන අවනත වර්ග තුනක් තියෙනවා. අවබලාවනිත, අධිබලාවනිත සහ මධ්‍ය බලාවනිත කියලා. මේවා මාකාර එකක් තමයි පාවිච්චි වෙන්නේ නිදර්ශනයක් බලනකොට. හරි. ඊළඟට දලසීරු මාරුව කියලා එකක් තිබ්බනේ. ඒක කරකෙව්වහම අර අවනේ ඉහළට පහළට ගමන් කරනවා. වේදිකාවේ ඉඳලා දුර අඩු වැඩි වෙනවා අවනේත් කාච වලට. ඒක තමයි සීරු මාරුව වලින් කරන්නේ. දලසීරු මාරුවේ මොකද කරන්නේ කියලා ලියමු. වේදිකාව හා අවනෙත් කාච අතර දුර විශාල ප්‍රමාණවලින් අඩු වැඩි කරයි. ඒ කරකවනකොට එක්කෝ අර අවනෙත් කාර්යනික වේදිකාවේ ඉඳලා උඩට යනවා. එහෙම නැත්නම් වේදිකාව පැත්තට එනවා. දුර සීරු මාරු කිරීම කියලා මේකට කියන්නේ. ඒ වගේම තියෙනවා කුඩා රෝදයක්. ඒකට කියන්නේ සියුම් සීරු මාරු. මේකෙන් ගන්න අර ඊටාම සුළු සියුම් ප්‍රමාණ වලින් සීරු මාරුවක් කරන්න පුළුවන්. දුර අඩු වැඩි කරන්න පුළුවන්. නිදර්ශකයක් වඩා පැහැදිලි කරගන්න තමයි ඔක කරකවන්නේ. සියුම් ප්‍රමාණ වලින් දේහනාලය සීරු මාරු කර මේ දේහනාලය සීරු මාරු කිරීමේදී වෙන්නේ අර අවනෙත් කාච සහ වේදිකාව අතර දුර වෙනස් වෙනවා. නිදර්ශක නිරීක්ෂණය වීම පැහැදිලි කර ගැනීමක් තමයි කරන්නේ. ඊළඟ වේදිකාව කියන කොටස ගත්තොත් වේදිකාව මමයි බලන්න ඕන දේ තියන්නේ.
ඒකට අපිට ලියන්න පුළුවන් අර නිදර්ශකයේ සහිත කතාව තබන කොටස තමයි වේදිකාව කියන්නේ. නිදර්ශකය සහිත වීදුරු කතාව තබන කොටස වේදිකාව මත තමයි එතකොට මේ බලන්න ඕන දේ තියන්නේ. හැබැයි බලන්න ඕන දේ පොඩි වීදුරු කතාවක දාලා තමයි තියන්නේ. ක්ලිප් වලින් කරන්නේ අර කතාව වේදිකාව මත රඳව ගන්න එක. කතාව වේදිකාව මත රඳව ගන්න එක තමයි ක්ලිප් වලින් කරන්නේ. ඊළඟ වැදගත්ම කොටසක් කර ප්‍රාචීරය. කලින් මම කිව්වා මොකද්ද කරන්න කියලා නම් ප්‍රාචීරයෙන් කරන්නේ නිදර්ශකයට එන ආලෝක ප්‍රමාණය පාලනය කරනවා. අර පල්ලෙහා තියෙන දර්පණයෙන් ආලෝකය පරාවර්තනය කරලා එවනකොට එන ආලෝක ප්‍රමාණය අඩු වැඩි කිරීමක් කරනවා ප්‍රාචීරයෙන්. මොකද ගොඩක් ආලෝකය ආවොත් අර සුදු පාට වෙලා පැහැදිලිව පේන්නේ නැහැ. ආලෝකය ගොඩක් අඩු වුණොත් අඳුරු නිසා අඳුරු වෙලා එතකොට නිදර්ශකයේ පැහැදිලිව බඩරු යනවා. ප්‍රමාණය පාලනය කිරීම. අනේක්ෂයක නරගුත් කොටස් තියෙනවා. ඒවෙන් කරන ප්‍රධාන කාර්යයන් ඔය ඊට අමතරව අර දැන් දර්පණය තමයි නිදර්ශකයට ආලෝකය පරාවර්තනය කරලා දෙන්නේ. මේ දර්පණයක් තියෙන්නේ නිරීක්ෂණය කරන එක්කනට මූණ බලන්න එහෙම නෙමෙයි. ඒකෙන් තමයි අර හොඳින් ආලෝකය පරාවර්තනය කරගන්නේ. මේකේ මේ දර්පණේ අර පැති දෙකම දර්පණ දෙකක් තියෙනවා. ඒකේ පැති දෙකේ එක පැත්තක් සාමාන්‍ය තල දර්පණයක් මුණ බලන කන්නගියක්, අනිත් එක අවතල දර්පණයක් විදිහට තියෙන. ඒ කියන්නේ දැන් මෙහෙම ඔය තියෙන මේ වගේ තියෙන දර්පණේ වඳින්න ඕනේ නැහැ. මෙහෙමයි කරලා තියෙන දැන් ඕක. එතකොට මේ හයි කරලා තියෙන එකේ දැන් මේ පැත්තේ තියෙනවා එක දර්පණයක්, මේ පැත්තේ තව දර්පණයක් තියෙනවා. මේක මෙහෙම කරකවන්න පුළුවන්. තවමට. එහෙනම් අනිත් පැත්තට කරකවන්න පුළුවන්. එක පැත්තක තියෙන තල දර්පණයක්, අනිත් පැත්තේ අවත දර්පණයක්. දර්පණ දෙකක් එතකොට ඒකේ තියෙනවා.
අවශ්‍යව කකෝ ගන්න පුළුවන් විදියට දෙපැත්ත මාරු කරාම දැන් මොකද නිකන් පොත පැත්තයි යට පැත්තයි තියෙනවනේ. ඉතින් මේකෙත් එහෙම එක පැත්තක තියෙන දල දර්පණයක් අනිත් පැත්තේ තියෙන ආතල දර්පණයක්. බාහුව කියන කොටස ගත්තොත් මේ බාහුව කියන කොටස තමයි පාවිච්චි වෙන්නේ අන්වීක්ෂයක් එහා මෙහා ගෙනියනකොට අතින් අල්ල ගන්න. ඒ වගේම කියනවා තව පාදේ කියලා පාදේ තමයි පාවිච්චි වෙන්නේ යම් පුස්තයක් මත අන්වීක්ෂය තියන්න. මේ එක එක කොටස් වලින් මූලිකව කරන කාර්යයන් අන්වීක්ෂයක මේ කොටස් තියෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕන. හරිද? කොටස් ටිකේ කරන කාර්යයන් ලියුවා. හොඳයි. දැන් මේ අන්වීක්ෂ ගත්තාම අන්වීක්ෂයෙන් කරන මූලික කාර්යයන්නේ ඔයගොල්ලෝ ලියුවේ. ඒකනේ අන්වීක්ෂය පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ඕන. දැන් අපි දැනගන්න ඕන කොහොමද අන්වීක්ෂය මේ භාවිතා කරන්න කියන එක. මේ තියෙන්නේ අපි රේඛාමය විදිහට ඇඳපු අන්වීක්ෂය. විද්‍යාගාරයේ තියෙන අන්වීක්ෂයක් ගත්තොත් මේ වගේ ස්වභාවයක් තියෙන්නේ. කොට පේනවා ඇති අර කොටස් මේකේ කියනවා. දැන් මේ අන්වීක්ෂයක් පාවිච්චි කරනකොට මොකක් හරි නිදර්ශකයක් බලනකොට අපි මුලින්ම කරන දේ තමයි මේක ගෙනිහිල්ලා මේ ආලෝකය තියෙන තැනක මේසයක් වගේ ස්ථාවර හෙලවෙන්නේ නැති පෘෂ්ඨයක් මත අන්වීක්ෂය තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් අන්වීක්ෂය දිහා බලාගෙන අන්වීක්ෂය මේස උඩ තියලා මේ වගේ පැත්තකින්
අන්වීක්ෂය දිහා බලාගෙන මෙන්න මේ දල සීරුමාව කරකවලා අවනෙත් හැකිතරම් පල්ලෙහාට ගේනවා. මේක පල්ලෙහාට ගේනවා පුළුවන් තරම්. ඊට පස්සේ අපි මේ උපනෙතට ඇහැ තියලා බලලා මේ උපනෙතට ඇහැ තියලා බලලා අර ප්‍රාචීරය කරකව ගන්නවා. මේකේ මේ ආලෝක ලපයක් බැලුවාම මේ ආලෝකමත් වෘත්තාකාර ලැබෙන විදිහට ප්‍රාචීරයෙන් එළිය එන විදිහට හදා ගන්නවා. ඊට පස්සේ තමයි අර මේ මෙතෙන්ට විදුරු කදාවක දාපු නිදර්ශකයේ තියන්නේ කියලා ක්ලිප් වලින් හය කරගන්න. ඊට පස්සේ කරන්නේ මේ උපනෙතට සෙන්ටිමීටරයක් විතර ඉහළින් තියෙන විදිහට ඇහැ තියාගෙන S2ම විවෘත කරගෙන ඒකත් වැදගත්. S2ම අරගෙන නැවත දලසීරු මාරුවෙන් කරකවමින් දැන් අර අවනෙත් උඩට ගේනවා. එනේ දලසීරු මාරු එක පැත්තකට කොට අවනෙත් පල්ලෙහාට යනවා. අනිත් පැත්තට කරකවනකොට උඩට එනවා. උඩට ගේනවා. එහෙම ඒක අරගෙන එනකොට එක මොහොතකදී මේ නිදර්ශකයේ තියෙන දේවල් පැහැදිලි වෙන්න ගන්නවා යාන්තමේ. අන්න එතකොට දල සීරු මාරුව කරකවන එක නවත්තලා සියුම් සීරු මාරුව කරකවන්න ගන්නවා. එතකොට ඊටාම පැහැදිලිව අර නිදර්ශකයේ තියෙන දේවල් බලන්න පුළුවන් වෙනවා. ඒ විදිහට තමයි අන්වීක්ෂය මොකක්ද බලන්න අන්වීක්ෂය හදාගන්නේ. ඒ පේන ප්‍රමාණය ලොකු මදි වගේ නම් අන්න එතකොට අපි මේ මට මුලින් කියන්න මතකුණා මේ අර මුලින්ම මේ අවබල අවනෙතට මේක කරකවගෙන තමයි වැඩේ පටන් ගන්නෙ. ඒ අවබල අවනෙතට කරකවගෙන තමයි මුලින්ම මෙතන ආලෝක ලපයක් එනවද කියලා උපනෙතින් ඇතිලා බලන්නේ. අවබල අවනෙත තමයි දැන් දාලා තියෙනකොට ඒකෙන් පේන ප්‍රමාණය ලොකු මදි වගේ නම් ඊළඟ එකට කරකෙවුවාම මධ්‍ය බල අවනෙතට යනවා. ඒතර ටිකක් විශාල වෙලා පේනවා. ඒකත් මදි නම් අධි බල අවනෙතට කරකව ගන්නවා. එහෙම කරගෙවුවාම තමයි සියුම් සීරු මාරුවේ යාන්තම් පොඩ්ඩක් මේක පැහැදිලි කරගන්න වෙනවා. ඒ ක්‍රමයට තමයි අන්වීක්ෂය සකස් කරගන්නේ. අන්වීක්ෂය පාවිච්චි කරලා බලලා ඉවර වුණාට පස්සේ කරන්නේ නිදර්ශකය අයින් කරලා අර වේදිකාව උඩ තෙතමනේ දිනනවා නම් ඒ තෙතමනේ වියලි කපුරදි කැලලකින් පිහ දාලා ඊට පස්සේ නැවත බලවන්නතර දාලා තමයි අන්වීක්ෂය කපඩා කරන්නේ. සාමාන්‍ය අන්වීක්ෂය කපඩා කරන පෙට්ටියක් වෙනම තියෙනවා. කපඩා කිරීම කරනකොට අවබලවන්නතර තමයි කපඩා කිරීම කරන්නේ. ආපහු අනිත් පල්ලෙහාට ගෙනල්ලා තමයි කපඩා කිරීම කරන්නේ. එතන වෙනම ලියමු. එතන ලියන්නකෝ සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් නිදර්ශකයක් නිරීක්ෂණය කිරීමේ පිළිවෙල. සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් නිදර්ශකයක් නිරීක්ෂණය කිරීමේ පිළිවෙල. පියවර විදිහට අපි එක දෙක දාලා ලියුවොත් මුලින්ම කරන්නේ ආලෝකය ලැබෙන තැනක ස්ථාවර පෘෂ්ඨයක් මත
අන්වීක්ෂය රැඳවීම. මේ මතක තියාගන්න අඳුරු තැනකත් මේක හරියන්නේ ඊටාම තදින් සූර්යාලෝකයේ වැටෙන තැනකුත් මේකට හරියන්නේ නැහැ. සාමාන්‍ය ආලෝකය ලැබෙන තැනක. ඒ වගේම හෙලවෙන්නේ නැති මේසයක් පෘෂ්ඨයක් මත මේක රඳව ගන්න ඕන. ඊළඟ කරන්නේ පැත්තේ අන්වීක්ෂය දිහා බලාගෙන දල සීරු මාරුව කරකවලා අවනේ පහළට ගේන්න ඕන. උපනිතින් බලාගෙන එහෙම දසීරු මාරුකය කරකවන්නේ පල්ලෙහාට යන විදිහට කොයිම වෙලාවකවත්. ඒ කියන්නේ අවනේ පහළට යන විදිහට දල සීරු මාරුව කරකවන්නේ නැහැ උපනිතින් බලාගෙන. උඩට ගත්තට කමක් නැහැ පල්ලෙහාට ගමන් කරවන්නේ නැහැ. ඊට පස්සේ කරන්නේ අර දර්පණයයි ප්‍රාචීරයයි සීරු මාරු කරලා තමන්ගේ හුරු ඇහැ දෙනවනේ පහසු ඇහැ මේ මතක තියාගන්න හුරු ඇහැ උපනිතර තිබ්බට අනිත් ඇහැ වහන්නේ නැහැ. තමරු මේ වැරද්ද කරනවා අන්වීක්ෂය නිරීක්ෂණය කරනකොට තනි ඇහෙන් බලනවා. තනි ඇහෙන් නෙමෙයි ඇස් දෙකම විවෘතව තියාගෙන බලන්නේ. හුරු ඇහැ තියාගන්නවා උපනිතට ඉහළින්. හුරු ඇස උපනිතර තබා දැසම විවෘතව තබා ගනිමින් පැහැදිලි ආලෝක ලාභයක් ආලෝකමත් රවුමක් පේනවා අර උපනිතින් බැලුවාම ලබා ගන්න දර්පණය සහ ප්‍රාචීරය සීරු මාරු කරලා හුරු ඇස උපනිතර තබා දැසම විවෘතව තබා ගනිමින් පැහැදිලි ආලෝක ලාභයක් ලබා ගන්න. උපනිතින් බලාගෙන අර ප්‍රාචීරය පොඩ්ඩක් කරකවලා දර්පණය එහා මෙහා කරලා වෘත්තාකාර ආලෝකමත් ප්‍රදේශයක් එන විදිහට හදා ගන්නවා. ඊට පස්සේ පිළි එල කරගත් හදාගත්ත නිදර්ශකය සහිත කඩාව ඔය තියන්නේ වේදිකාව මත තබා ක්ලිප් වලින් රවි එවන දැන් වේදිකාව උඩ තියාගත්තා බලන්න ඕන නිදර්ශකය. ඊට පස්සේ නැවත දැසම විවෘත කරගෙන අර හුරු ඇස නැත්නම් පහසු ඇස උපනතට තියලා සෙන්ටිමීටර එකක් විතර උඩින් තියෙන විදිහට උපනතට සෙන්ටිමීටර එකක් විතර ඉහළින් තියෙන විදිහට තියලා බලාගෙන අර අවබලවණෙත දලසීරු මාරුව භාවිතයෙන් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙනකම් ඉහළට ගේනවා. උඩට ගන්නවා ටික ටික. පස්වෙනි එක විදිහට පියවර විදිහට ලියමු.
දැසම විවෘත තබා ගෙන හුරු ඇස හුරු ඇස උපනතර සෙන්ටිමීටර් එකක් ඉහළින් පිහිටුවාගෙන පැහැදිලිද ලියපු එක දැසම විවෘතව තබාගෙන හුරු ඇස උපනතර සෙන්ටිමීටර් එකක් ඉහළින් පිහිටුවාගෙන දසීරු මාරුව කරකවා අවබල අවලහෙලට ගෙන එන්න. එම ගේනකොට අර පැහැදිලි වෙන්න පටන් ගන්නවා. පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබුණාම දලසීරු මාරුව කරකවන එක නවත්තලා සියුම් සීරු මාරුවෙන් තවදුරටත් පැහැදිලි කරගන්නවා. ප්‍රතිබිම්බය පැහැදිලිව ලැබුණු පසු දලසීරු මාරුව කරකවීම නවත්වා සියුම් සීරු මාරුවෙන් ප්‍රතිබිම්බය තවත් පැහැදිලි කරගන්න. ඒ විදිහට මේක පැහැදිලි කර ගැනීම කරන්න. ටික සටහන් කරගන්නකො හරියට.
හරි දැන් මේ ටික සටහන් කරගත්තනේ. එතකොට ওই විදිහට තමයි යම් දෙයක් පැහැදිලිව බලා ගන්න එක කරන්නේ. ඉතින් බලලා ඉවරනට පස්සේ නිදර්ශකය අයින් කරලා වේදිකාව ඉවත් කරලා කියලා දාලා ඊට පස්සේ අවබෝධවන්නේ පල්ලෙහාට ගෙනල්ලා තමයි අන්වීක්ෂය ගබඩා කිරීම කරන්නේ. එතන මේ ඔය බලන්න සිද්ධ කරන දේවල් ටික තමයි අපි ලියුවේ. දැන් අන්වීක්ෂය පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අපි ගත්තොත් එහෙනම් මේ මොනවද අන්වීක්ෂය භාවිතයේදී සැලකිලිමත් වෙන්න ඕන කාරණා කියලා. එකක් තමයි අන්වීක්ෂයක් හැම වෙලේම අර මං කිව්වේ මේ අවබෝධවනට උපනතින් අන්වීක්ෂය දිහා මෙහෙම බලාගෙන දලසීරු මාරුව කරකවලා අවබෝධවනට පල්ලෙහාට ගන්න හොඳ නැහැ. ඒ පැත්තෙන් බලාගෙන තමයි දලසීරු මාරුව කරකවලා අවබෝධවනට පල්ලෙහාට ගන්නව නම් ගන්න ඕන. ඉහළට ගත්තට ගැටලුවක් නැහැ උපනතින් බලාගෙන පහළට යන්න එපා කියලා කියන්නේ සමහරට අපි මේ උපනතින් බලාගෙන මොන දලසීරු මාරුව කරකවගෙන යනවා. දන්නේම නැතු ටිකක් වෙලා යනකොට කටස් ගාලා රද්දයක් එන්න පුළුවන්. මොකද වෙන්නේ? අර අවබෝධවනෙත් මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා මෙතන තියෙන වීදුරු කදාවත් තද කරගෙන පල්ලෙහාට ගිහිල්ලා වීදුරු කදාවත් බිඳිලා යන්න පුළුවන්. අර නිදර්ශකයේ දාපු. ඒකයි උපනතින් බලාගෙන දලසීරු මාරුව කරකවලා පල්ලෙහාට ගන්න එපා කියන්නේ. මේක එකක්. ඒ වගේම හැම වෙලේම මේ අන්වීක්ෂය භාවිතා කරලා ඉවරනහම වේදිකාව කපුර රෙදි කෑල්ලකින් පියදාලා තෙතමනේ ඉවත් කරන්න ඕන. ඒ වගේම අර වේදිකාව මත මේ වීදුරු කතාව තියෙනකොට වීදුරු කතාව යටිපැත්තේ තෙත ඉවත් කරලා තෙත මාත්තු කරලා තමයි වේදිකාවෙන් තියන්න ඕන. මොකද තෙතමනේ රඳුනොත් අර අන්වීක්ෂයක ඊට පස්සේ මෙතන පුස් බැඳෙන්න පුළුවන්. විශේෂයෙන්ම අර කාචවල පුස් බැඳුනොත් මොන නිදර්ශකයේ තිබ්බත් ඊට පස්සේ අර පුස් තමයි පේන්න ගන්න. ඒතර ගබඩා කරනකොටත් අවබෝධවනතර කියන්නේ අන්වීක්ෂය පාවිච්චි කරලා ඉවරනහම හැම වෙලේම අවබෝධවනතර දාලා ඒක පල්ලෙහාට ගෙනල්ලා තමයි ගබඩා කිරීම කරන්න ඕන. ඊළඟට ගෙනියනකොට එක තැනකින් තව තැනකට ගෙනියනකොට අපිට ඕන විදියට මේක ගෙනියන්නේ නැහැ. අර ඉස්සර කියන්නේ බාහුව කියලා කොටසක් තියෙනවා කියලා. අන්නේ බාහුවේ අපි තමන්ගේ හුරු අතින් මේ බාහුවෙන් අල්ල ගන්නවා. අනිත් අත්ල මත අන්වීක්ෂයේ පාදය තියාගෙන පපුවට කිට්ටු කරගෙන ශරීරය දිහාවට ඇල කරගෙන බබා වගේ තමයි ගෙනියන්නේ. ප්‍රවේශමයි. ඉබාගෙට ලියන්න බබා වගේ ගෙනියනවා කියලා. ප්‍රවේශමෙන් ගෙනියන්න ඕන පපුවට කිට්ටු කරගෙන තමන් දිහාවට ඇල කරගෙන හුරු අතින් බාහුවෙන් අල්ලගෙන අනිත් අත්ල මත අන්වීක්ෂයේ පාදයේ තියලා පපුවට කිට්ටු කරගෙන ශරීරය දෙසට ඇල කරගෙන ප්‍රවේශමෙන් ගෙනියන්න ඕන. ඒ වගේ සැලකිලිමත් වෙන්න කාරණා ටිකක් තියෙනවා අන්වීක්ෂයක් භාවිතා කරද්දී. ඒකේ යන ඒ ටික මතක තියාගන්න ඕන. මොනවද අන්වීක්ෂයක් පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණා කියන එක. හරි වෙනම අනුමාත්‍රකාවක් විදිහට ලියන්නකෝ. දැන් ලියමු. අන්වීක්ෂ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු. අන්වීක්ෂ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු.
අතක තියාගෙන එක අත් වලින් අන්වීක්ෂ අල්ලන්නත් හොඳ නැහැ. තෙත අත් වලින් අන්වීක්ෂ නොඇල්ලීම. දෙවැනි එක තමයි උපනතින් නිරීක්ෂණය කරමින් දලසීරු මාරුව කරකවා අවනෙත් පහළට ගෙන යාමෙන් වැළකීම. කියන්නේ මේ අවනෙත් පල්ලෙහාට ගෙනියන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. උපනතින් බලාගෙන දලසීරු මාරුව කරකවලා පහළට ගෙනියන්න එපා කියලා. එimhe ගෙනියනවා නම් උපනතින් ඇස ඉවත් කරලා පැත්තෙන් බලාගෙන තමයි දලසීරු මාරුව කරකවලා අවනෙත් පල්ලෙහාට ගෙනියන්න ඕනේ. නැත්නම් අර වීදුරු කතාවත් කඩාගෙන පල්ලෙහාට යන්න පුළුවන් දන්නේම නැතු. තුන්වෙනි එක විදිහට දීලා තියෙන්නේ මේ භාවිතයෙන් පසු වේදිකාව කපුරදි කැබැල්ලකින් පිස දමා තෙතමනේ ඉවත් කිරීම. ඒ වගේම දැන් ගොඩක් කල් අන්වීක්ෂය පාවිච්චි නොකර තියෙනවා නම් එතෙන්දී ඉස්කෝලේ එහෙම මේ ගොඩක් කල් අන්වීක්ෂය භාවිත නොකර තියෙනවා නම් අන්වීක්ෂයෙන් ඔය මේ උපනෙත් අවනෙත් ගලවන්න පුළුවන්. උපනෙත් අවනෙත් ගලවලා වෙන උපකරණයක් තියෙනවා ඩෙසිකේටරය කියලා. ඩෙසිකේටර් එක මේ කාච දාලා ඒ ඩෙසිකේටරය ඇතුළට සිලිකා ජෙලි හෝ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් දාලා තමයි තියලා තියන්නේ. ඩෙසිකේටර් කියන එක මේ වීදුරු වලින් හදපු උපකරණයක්. මේ වගේ උපකරණයක් වාදනයක් පියනක් වගේ තියෙනවා. මේක ඇතුලේ තමයි අර මේ උපනේ අවනේ ගලවලා දාන්නේ. ඒ වගේ මේ අඩංගු කරනවා සිලිකා ජෙලි හෝ කැල්සියම් ක්ලෝරයිඩ් වෙනම දාලා තියෙනවා. සිලිකා ජෙලි හෝ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ්. එයාමේ සිලිකා ජෙලි තමයි සමහර අය ජම්බෝ පීනට්ස් පැකට් ඇතුළේම තියෙනවනේ පොඩි මල්ලක් වගේ එකක්. සමහර විදුලි උපකරණ ගෙන ආපුවාමත් ඒ කාඩ්බෝඩ් පෙට්ටිය ඇතුලේ තියෙනවා බෝල තියෙනවා පොඩි මල්ලක දාලා. අන්න ඒවා තමයි සිලිකා ජෙලි කියන්නේ. මේකෙන් කරන්නේ ජල වාෂ්ප පුරා ගන්න එක. ඒ අවකාශය ඇතුලේ තියෙන වාතයේ ජල වාෂ්ප ටික උරා ගන්න. කියන්නේ පියලිව තබා ගැනීමක් තමයි මේ කරන්නේ. හතරවෙනි එක විදියට ලියමු. දිගු කලක්
දිගු කලක් අන්වීක්ෂය භාවිතා නොකරන්නේ නම් උපනේ අවනේ ගලවා ඒවා ඩෙසිකේටර් එක දමා එය තුල සිලිකා ජෙලි හෝ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් රැඳවීම දිගු කලක් අන්වීක්ෂය භාවිතා නොකරන්නේ නම් උපනෙත් අවනෙත් ගලවා ඒවා ඩෙසිකේටර් එක දමා ඒ තුළ සිලිකා ජෙලි හෝ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් රැඳවීම ඊළඟ සමහරට දැන් විද්‍යාගාරේ නම් අන්වීක්ෂ ගොඩක් තියෙනවානේ. ඉතින් ළමයි සමහරලාට කරන වැරද්දක් තමයි දැන් ඔය මං කියවන්නේ දැන් අර උපනිත අවනිත ගලවන්න පුළුවන් කියලා. ඉතින් අන්වීක්ෂ ගොඩක් තියෙනකොට දැන් මේ එකක උපනිත ගලවලා අනිත් එකට දාන්න එකක අවනිත ගලවලා තව එකකට හයි කරන්න එහෙම නැත්නම් සාක්කුවේ දාගෙන එන්න ඒව කරන්න හොඳ නැහැ. මොකද උපනිතක් අවනිත සාක්කුවේ දාගෙන ආ කියලා කිසිම වැඩක් නැහැ. ඒ උපනිතෙන් අවනිතින් ඕගොල්ලන්ට වැඩකුත් නැහැ. අර අන්වීක්ෂය වැඩකුත් නැතුව යනවා. ඒ වගේම එක අන්වීක්ෂයක තියෙන උපනෙත් ගලවලා අවනෙත් ගලවලා අනිත් එකට දාන්නත් හොඳ නැහැ. එතකොට නියමිත විදියට ඒක ප්‍රයෝජන ගන්න බැරුව යනවා අන්වීක්ෂ දෙකෙන්. නම් එකක් ගන්න පුළුවන් මේ අන්වීක්ෂ කීපයක් ඇති විට ඒ උපනෙත් අවනෙත් කට්ටල මාරු නොකිරීම ආසානික විදිහට ලියමු එකේ මේ කියන්නේ මේ අන්වීක්ෂ භාවිතයේ සැලකිලිමත් වෙන කාරණයක් අන්වීක්ෂය රැගෙන යාමේදී නිරන්තර ක්‍රමවේදය භාවිතා කිරීම එක තැනකින් තව තැනකට ගෙනියනවා නම් අන්වීක්ෂය නිවැරදි ක්‍රමවේද පාවිච්චි කරලා ගෙනියන්න ඕන. අන්වීක්ෂය රැගෙන යාමේදී නිවැරදි ක්‍රමවේදය භාවිතා කිරීම. මොකද්ද දැන් මේ නිවැරදි ක්‍රමවේදය? මම කලින් කිව්ව ක්‍රමය. සෙලමෙටික ලියන්නකෝ. දැන් මේව මතක තියාගන්න ඕනේ විභාගවලදී අහන්න පුළුවන් අන්වීක්ෂ භාවිතයේදී සැලකිලිමත් වේතු කරුණු 4ක් ලියන්න. එතකොට මේ ප්‍රධාන කාරණා කීපයක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. එතන ප්‍රශ්නයක් විදිහට ලියන්න ප්‍රශ්නයක් විදිහට ලියමු.
අන්වීක්ෂය එක්තැනකින් වෙනත් තැනකට රැගෙන යාමේ නිවැරදි පිළිවෙල කුමක්ද? කන්ද එක තැනකින් තව තැනකට ගෙනියන නිවැරදි ක්‍රමය. ඒතර ක්‍රමය තමයි මොකද්ද? තමන්ගේ හුරු අතින් අන්වීක්ෂයේ බාහුවෙන් අල්ල ගන්න. අනිත් අත්ල මත අන්වීක්ෂයේ පාදයේ තියන. ශරීරයට කිට්ටු කරගෙන පපුව දෙතර කිට්ටු කරගෙන ශරීර දෙසට මදක් ඇල කරගෙන ප්‍රවේශමෙන් රැගෙන යාම. ඒක තමයි ක්‍රමවේදය. ඒක ලියමු. මොකද්ද ක්‍රමවේදය කියන එක? හුරු අතින් අන්වීක්ෂයේ බාහුවෙන් අල්ලා ගන්න. අනෙක් අත්ල මත අන්වීක්ෂයේ පාදය තබා අන්වීක්ෂයේ පාදය තබා ශරීරයේ දෙසට මදක් ඇල කරගෙන ප්‍රවේශමෙන් රැගෙන යාම තමයි සාමාන්‍ය පිළිවෙල. හුරු අතින් අන්වීක්ෂයේ බාහුවෙන් අල්ලාගෙන අනිත් අත්ල මත අන්වීක්ෂයේ පාදයේ තබා ශරීර දෙසට මදක් ඇල කරගෙන ප්‍රවේශමෙන් රැගෙන යාම. මීට කලින් මතකනේ අපි කිව්වා මේ කාචයක විශාලනය කියන එක. තම විශාලන බලය කියන එක. ඒක කාචයකට විශාලනය තම විශාලන බලය කියලා එකක් තියෙනවා. විශාලනය තම විශාලන බලය කියන එකේ තේරුම ඊසතියත් මම අහුවා. කාචයක විශාලනය කියන්නේ මොකක්ද? කාචයකින් යම් වස්තුවක් නිරීක්ෂණය කරාම ඒක විශාල කරලා පෙන්නන වාර ගණන. විශාලනයේ 5යි කිව්වොත් අදහස යම් වස්තුවක් බලද්දී 5 ගුණයක් විශාල කරලා පෙන්නනවා. දැන් කාචයකට විශාල බලයක් තියෙනවා. ඒ විදිහටම අන්වීක්ෂයකටත් තියෙනවා විශාලනයක්. දැන් සංයුක්ත අන්වීක්ෂයකට විශාලන බලයක් තියෙනවා.
මේ සංයුක්ත අන්වීක්ෂක විශාලන බලය අපිට ගණනය කරන්න පුළුවන්. ගණනය කරන්නේ පිට කලින් කිව්ව නේද දැන් උපනිත කියලා පාවිච්චි කරන කාචයක්. ඒක විශාලනයක් තියෙනවා. නිදර්ශනයක් බලනකොට අර අවනේ තුනෙන් මොකක් හරි එකක් පාවිච්චි වෙනවා. අවබලවනත හරි, අධිබලවනත හරි, මධ්‍ය බලවනත හරි. අපි හිතමු මෙහෙම දැන් අර නිරීක්ෂණය කරද්දී මේ වගේ බලාගෙන නිරීක්ෂණය කරනකොට මේක මේ උපනිත තියෙනවනේ. මෙන්න මේ උපනිතේ මේ තියෙනව නැත. ඒ මොහොතේ පාවිච්චි වෙනව නැත. මේ දෙකටත් වෙන වෙනම විශාලනයන් තියෙනවා, විශාලන බලයන්. පිට මේ උපනිත විශාලනය 10යි. මේ වෙලාව පාවිච්චි වෙන අවනති විශාලනය 40ක් නම් මේ සංයුක්ත අන්වීක්ෂ විශාලනය කියන්නේ උපනිතේ විශාලනයේ අවනිතේ විශාලනයේ ගුණිතේ ඒ දෙක එකට වැඩි කරලා එන අගය තමයි සංයුක්ත අන්වීක්ෂයක විශාලනය කියන්නේ. මෙතන වෙනම ලියමු අන්වීක්ෂයක විශාලන බලය. අන්වීක්ෂයක විශාලන බලය. ඒක යටතේ ලියන්න අන්වීක්ෂයක විශාලන බලය ගණනය කරනු ලබන්නේ එහි උපනිතේ විශාලනය අවනිතේ විශාලනයෙන් ගුණ කිරීමෙනි. උපනිතේ විශාලනය අවනිතේ විශාලනයෙන් ගුණ කිරීමෙනි. එතකොට මෙන්න මේ ක්‍රමයට තමයි විශාලනය හොයන්නේ. පල්ලෙහා ඒ විශාලනය හොයන සමීකරණයක් මේ තියෙන සූත්‍රයක් විදියට මේ සමීකරණයක් ලියලා තියන්න. අන්වීක්ෂක විශාලනය සමානයි උපනිතේ විශාලනය වැඩි කිරීම අවනිතේ විශාලනය. කියන්නේ මේ මොහොතේ පාවිච්චි වෙන අවනිතේ අධි බලවනිත නම් පාවිච්චි වෙන්නේ අධි බලවනිතේ විශාලනය ගන්නවා. මේ මොහොතේ පාවිච්චි වෙන අවබලවනිතේ නම් අවබලවනිතේ විශාලනය ගන්නවා.
අර සමීකරණ ලියුවට පස්සේ මේ මම ප්‍රශ්නයක් විදිහට දාලා තියෙන ප්‍රශ්නය ලියා ගන්නකො. ඉතින් සමීකරණය ලියලයි ගාන හදන්නේ. ප්‍රශ්නේ විතර තියෙනවා යම් අන්වීක්ෂයක උපනිතේ විශාලනය 5කි. එයදී අවනෙත්තුනේ විශාලන 10, 40, 100 වේ. යම් මොහොතක කිසියම් නිදර්ශකයා මධ්‍ය බල අවනතේ නිරීක්ෂණය කළේ නම් එවිට අන්වීක්ෂයේ විශාලනය කොපමණද? B කොටසේ අහනවා මෙම අන්වීක්ෂයේ උපරිම විශාලනය කොපමණද? සමීකරණය ලියලයි හදන්නේ. හදන්න බලන්න. කාචයක විශාලනය අපිට මනින්න බෑ. ඒ විශාලනය දාලා තියෙනවා කාචයේ. ඒ කියන්නේ නිශ්චිත විශාලනයක් ඒවැ දාලා තියෙනවා, සඳහන් කරලා තියෙනවා. ඉතින් විශාලනය ඕනනම් මනින්න පුළුවන් අපිට. ඔය යම් කිසි දිගකට ඉරක් ඇඳලා ඉවරලා ඒක කාචයෙන් බැලුවාම පේන ප්‍රමාණය සම්බන්ධ මිනුමක් අරගෙන මේ විශාලනය හොයන්න පුළුවන්. තම ප්‍රතිබිම්බයක් පරිමාණයකට ඇඳලා විශාලනය හොයන්න පුළුවන්. ඔයගොල්ලෝ මට්ටමේදී බැරි වුණාට නමුත් සාමාන්‍යයෙන් අපිට විද්‍යාගාර හම්බෙන කාචවල මේ විශාල බලය තියෙනවා සඳහන් කළා. ඒ අත් කාචවලත් බැලුවොත් සමහරට ඒක අර රාමුවේ හෝ මෙටේ ගහලා තියෙනවා. බලන්න මේ පළවෙනි දෙවෙනි AB කොටස් දෙකට පිළිතුරු හදා ගන්න පුළුවන් වුණා නම්
සලකුණ බලන්න. අනුජලා පළවෙනි එකේ කීයදා උත්තරේ? ඒ කොටසේ උත්තරේ මොකද්ද? රුවන්ගේ ඒ කොටසේ උත්තරේ මොකක්ද ආවේ? 200යි. 200යි කියලා ආවේ. ඔව්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. හොඳයි. මේකේ තියෙනවා යම් අන්වීක්ෂක උපනිතේ විශාලණය 5යි. එතකොට අවනේ 3ක් තියෙනවා. මධ්‍ය බලාවනත පාවිච්චි කරා. මධ්‍ය බලාවනත වෙන්න ඕන මේකෙන් මොන විශාලනයක් තියෙන එකද? විශාලන 3ක් තියෙන අවනිත් කාච තියෙනවනේ. කරමැදි විශාලනයක් තියෙන එකනේ මධ්‍ය බලාවනත කියන්නේ. එහෙනම් මේකේ හැටියට මධ්‍ය බලාවනත වෙන්නේ මොකක්ද? මේක තමයි මධ්‍ය බලාවනත. අව බලාවනත 5යි. එහෙනම් මේ දෙක අරගෙන අපිට පුළුවන් උපනිතේ විශාලනය සූත්‍රය ලියලා උපනිතේ විශාලනය වෙනුවට 5 දාන්න. උපනිතේ විශාලනය කියලා 40 දාන්න. එතකොට එනවා 200යි. ඊළඟටත් මේ අර ඉදිරියෙන් වැඩි කිරීම ලකුණක් දාන්න විශාලනය 200යි කියන එක දක්වනකොට වැඩි කිරීම ලකුණකුත් එක්ක තමයි අපි දක්වන්නේ. දැන් 200ක් වෙනවා. ඊළඟට අහනවා මේ අන්වීක්ෂයේ උපරිම විශාලනය කොච්චරද කියලා. ඔබ අනේ කොහොමද උපරිම විශාලනය හොයාගත්තද? ඔව් අකෙන් කීයද? 500යි. 500යි. හොඳයි. උපරිම විශාලනය ගන්නකොට මොකද්ද කරන්න ඕන? ඒතර උපරිම විශාලනය කියන්නේ අධිබලාවනත පාවිච්චි කරොත් නේ. අධිබලාවනතේ විශාලනය කීයක් තියෙන්නේ? අධිබලාවනතේ තියෙන මෙන්න මේ විශාලනය 100යි. එතකොට උපනිත 5යි. එහෙනම් දෙවෙනි එකේදී උපනිත විශාලනය 5යි අවනිත විශාලනය කියලා දාන්න ඕන කීයද? 100යි කියලා. එතකොට එනවා උත්තරේ දෙවෙනි එකට උත්තරේ 500යි. ඒක ඉස්සරහ වැඩි කිරීම ලකුණක් දාලා තියන්න. සාමාන්‍ය විශාලනය දක්වනකොට වැඩි කිරීම ලකුණුත් එක තමයි යන්නේ. දැන් එක එක දේවල් අපි අන්වීක්ෂයෙන් බැලුවොත් නිරීක්ෂණය කරොත් පේන විදිහ ගැන අවබෝධයක් මේක ගන්නත් ඔයගලන්ට යම් ප්‍රමාණයක් තියෙනවා. ඔයමයි වඩා හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් මේ ශාක පත්‍ර වර්ගයක යටි අභිචර්මයෙන් අපි සිවියක් ගන්නවා. යටි අභිචර්මය කියලා කියන්නේ මේ පත්තක් ගත්තාම ඒ සමහරට මේ ඔයගොල්ලෝ ගෙවල් වල තියෙන පුළුවන් මෙන්න මේ වගේ මේ පත්‍ර වර්ගයක් තියෙනවා රෝහියෝ පත්‍ර කියලා. රෝහියෝ පත්‍ර කියලා කියන්නේ මේකේ මේ සිවියක් ගලවලා ගන්නවා යටි පැත්තෙන්. එහෙම සිවියක් අන්වීක්ෂයෙන් බැලුවහම මේ රෝහියෝ පත්‍රයක යටි අභිචර්මයේ සිවියක් බැලුවොත් පේන විදිය වැදගත්. දම් පාට වගේ තමයි පේන්නේ. මේ වගේ ස්වභාවයකින් මේ වගේ ස්වභාවයකින් තමයි රෝහියෝ පත්‍ර කියන ඒවා බැලුවාම පේන්නේ.
පත්‍රයේ අපචර්මීය සිවියක් නිරීක්ෂණය කරාම පේන විදිය. එතන මේ වෙනම ලියන්නකෝ සංයුක්ත අන්වීක්ෂයකින් සංයුක්ත ආලෝක අන්වීක්ෂයකින් රෝහියෝ පත්‍රයක යටි අපචර්මීය සිවියක් නිරීක්ෂණය කළ විට සාමාන්‍යයෙන් අන්වීක්ෂය මොකක් හරි බැලලා ඇඳලා පස්සේ අන්වීක්ෂයෙන් ලැබෙන විශාලණය තියෙනවනේ. ඒකට අමතරව සමහරට අපි අඳින කොටත් යම් ප්‍රමාණයක් විශාල කරලා අඳින්නේ. ඒ නිසා ඔය අන්වීක්ෂයේ විශාලණය රූපේ විශාලණය දක්වනකොට අපිට මේක උපනිත 10යි. මේ උපනිත 10යි. බැලුවේ අවබලවණිතින් මධ්‍ය බලවන්තයෙන් වෙන්න පුළුවන්. අපි හිතමු මේක බැලුවේ මෙම ගමක උපනිත 5යි නිරීක්ෂණය කළේ අවබලවණිතින්. එතකොට මේක 5 වැඩි කිරීම අපිට 10යි අවබලවණිත. ඊට අමතරව මේක අඳිනකොට අපි ඒ පේන ප්‍රමාණයක් තව දෙගුණයක් විතර විශාල කරලා තුන් ගුණයක් විතර විශාල කරලා අඳ කියලා ගත්තොත් ඒ අඳිනකොට විශාල කර ප්‍රමාණයක් මෙහෙම දක්වනවා. එතකොට මේ තියෙන්නේ උපනිතේ විශාලණය. සාමාන්‍ය අන්වීක්ෂණ බලලා රූපයක් ඇඳාම ඒ රූපේ යටින් විශාලණය මේ විදිහට දාන්න ඕනේ. මේ තියෙන උපනිතේ විශාලණය. මේ අවනිතේ විශාලණය. මේ තියෙනකොට ඇඳීමේදී විශාල ප්‍රමාණය පේන ප්‍රමාණය වගේ තුනක් විශාල කරලා ඇඳලා තියෙන්නේ. මේ දක්වලා තියෙන්නේ විශාලණය පරාණක් කරලා මෙහෙම යටින් දක්වනවා. රෝහියෝ පත්‍රයක යටි අපචර්මයේ සිවියක් අරන් බැලුවාම දම්පාර ස්වභාවයකින් තමයි පේන්නේ. කොහොමද මේ වගේ ස්වභාවයක් තියෙන්නේ. ඔය තියෙන ශාක පටක එතකොට. ඔයගෙම මේ දැන් අපේ කම්මුලේ ඇතුල් පැත්තෙන් සෛල ටිකක් අරගෙන බලන්න පුළුවන්. කම්මුලේ ඇතුල් පැත්තෙන් ගන්න සෛල වලට කියන්නේ කොපුල් සෛල කියලා. කොපුල් සෛල. මේ රූපය ඉඳලා ඉවරද? ඊට පස්සේ වෙනම ලියමු මිනිසාගේ කම්මුලෙහි ඇතුල් පැත්තෙන් ලබාගත්
කොපුල් සෛල අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ විට අන්වීක්ෂයෙන් කළ විට ගෝලාකාර වගේ හැඩයකට තමයි පේන්නේ. මේ අධි බලයෙන් බැලුවොත් මේ වගේ හැඩයකට අධි බලයෙන් නිරීක්ෂණය කරොත් මේ න්‍යෂ්ටි පේනවා. න්‍යෂ්ටි කියලා කොටසක් තියෙනවා මැද්ද කොටසක්. ඒකෙන් තමයි සෛලය පාලනය කරන්නේ. මේ වගේ පේන්න පුළුවන්. මේ තියෙන කොට කොපුල් සෛල. මේකේ විශාලණය අපි ගත්තොත් itu 10යි උපනෙත අධි බලය 40යි කියලා හිතමුකෝ. අපි අඳිනකොට දෙගුණයක් විතර විශාල කරලා තියෙනවා. මේ විදිහට තමයි විශාලන දෙකට පෙන්නන්නේ. මුලින් තියෙන උපනෙත විශාලණය සාමාන්‍යයෙන් එතකොට අන්වීක්ෂයෙන් බලලා මොකක් හරි ඇඳාම යටින් මේ විශාලණය දක්වන්න ඕන. අධි බලයෙන් බලලා තියෙන්නේ මේ තියෙන අඳිනකොට විශාල කරපු ප්‍රමාණය. මේ විදිහට කොට සංයුක්ත අන්වීක්ෂයෙන් කොපුල් සෛල පේන විදිහ මතක තියාගන්න. රූපයක් දුන්නොත් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් සංයුක්ත අන්වීක්ෂයෙන් බැලුවාමත් සමහර දේවල් හරියට බලා ගන්න අමාරුයි. ඒකෙන් විශාල කරලත් සමහර දේවල් හරියට පේන්නේ නැහැ. ඒ නිසා තමයි පස්සේ කාලෙක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන එක නිපදවන්නේ. දැන් සාමාන්‍ය සංයුක්ත අන්වීක්ෂයකින් බලා ගන්න බැරි තරමේ කුඩා වස්තු උනුත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් බලා ගන්න පුළුවන්. අපි කලින් සංයුක්ත අන්වීක්ෂයක විශාලණය උපරිම විශාලණය 2000ක් විතර කියලා කිව්වා. එතකොට විභේදන බලය මිනිස් ඇසේ වගේ 500 ගුණයක් විතර කියලා කිව්වා. දැන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ගත්තොත් අති විශාල විභේදන බලයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සාමාන්‍ය ආලෝක අන්වීක්ෂයගේ යතේ අරගෙන එහෙම ගෙනියන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒ ස්ථාවරව හයි කරලා තියෙනවා ටිකක් විශාලයි. ඒවා මේ උසත් සමානට අඩි 6ක් 7ක් උස වෙන්න පුළුවන්. මේ පළලක් විස්කම්බය ගත්ත සමානට අඩියක් එකමාරක් වෙන්න පුළුවන්. ඒ ටිකක් විශාල ඒවා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන ඒවා. වෙන මෙතන ලියන්නකො ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා. පාඩමේ අවසාන කොටස තියෙන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සම්බන්ධයෙන්
ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක ලියලා එතන සටහන් කරගමු මේක ලියමු सामान्य संयुक्त अन्वेषण सामान्य संयुक्त अन्वेषण निरीक्षणे किरीमट निरीक्षणे किरीमट अपहासु इता कुडा वस्तून निरीक्षणे सඳහා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නිපදවන ලදී. මේ තියෙනේම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය බලන්න අර ඉස්සෙල්ලා අපි කියපු සංයුක්ත අන්වීක්ෂයත් එක්ක බලනකොට මේක ගොඩාක් විශාලයි. මේකේ මේ සජීවී නිදර්ශක පාවිච්චි කරන්න බෑ. ඒ වගේම මේකේ අර ආලෝක කදම්බයක් වෙනුවට ඉලෙක්ට්‍රෝන ධාරාවක් තමයි ඉලෙක්ට්‍රෝන කදම්බයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකම නේ මෙහි ආලෝක කදම්බයක් වෙනුවට ඉලෙක්ට්‍රෝන කදම්බයක් භාවිතා කර තිබේ. වගේම සජීවී නිදර්ශක නිරීක්ෂණය අපහසුයි. නිරීක්ෂණය කළ නොහැක. මොකද මේකට ඒ නිදර්ශකයේ දාන්න යන ක්‍රියාවලියේදී සජීවී තත්ත්වයේ තියෙන ඒවා අජීවීවට පත් වෙනවා. කොහොමත් මේ නිදර්ශකයේ දාන කොටස රික්තයක් විදිහට තියෙන කියන වාතයක් නැති අවකාශයක් තුනට තමයි නිදර්ශකයේ දාන්නේ මේකෙන් බලන්න. ඒක කොහොමත් මේ යාමක් වෙනවා. දැන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂකකින් ගන්න පුළුවන් උපරිම විශාලණය ගත්තොත් ලක්ෂ 5ක්. අර ආලෝක අන්වීක්ෂණය ගන්න පුළුවන් 2000 වාරයක් නේ. ඒකේ ලක්ෂ 5 වාරයක් විශාලණය ගන්න පුළුවන්. එනේ වස්තුවක් ලක්ෂ 5 වාරයක් ශාල කරලා බලන්න පුළුවන්. වෙනම තරුවක් දාලා යන්න මෙහි උපරිම විශාලණය ලක්ෂ 5කි.
ඒ වගේ මේකේ උපරිම විභේදනය බිංදුවයි දශම බිංදුවයි 5යි මයික්‍රෝමීටර්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් ඇහැක වගේ 2 ලක්ෂයක් විතර. ලක්ෂ දෙවාරයක් මිනිස් ඇසකට වඩා. මිනිස් ඇහැක තියෙන විභේදන හැකියාව වගේ 2 ලක්ෂ ගුණයක් ඉහළයි. වරහමතු එළියට තියෙන මිනිස් ඇසක මෙන් ලක්ෂ දෙගුණයක් වේ. 2 ලක්ෂ ගුණයක්. ආලෝක අන්වීක්ෂය නම් 500 ගුණයයි. 500 වාරයයි. මේක 2 ලක්ෂයක්. මිනිස් ඇස වගේ. එතන මේ පොඩි ඉඩක් තියාගන්න මේ සංයුක්ත මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂක රූපයක් හොයලා අලවන්න ඉඩක් තියන්නකෝ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂක මොන අවස්ථාවලද පාවිච්චි වෙන්නේ මොනවද? ඔව් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂක යොදාගන්නේ මොකටද? පොතක අකුරු කියවන්න එහෙම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂක ගන්නවද? පොතක අකුරු බලන්න එහෙම නැත්නම් ඔය මුදල් නෝට්ටුවක මේ සංකේත බලන්න ඒවට ගන්නවද? මොනවද ගන්නෙ සෙනොදී? වෛරස් නිරීක්ෂණය කිරීමට. ඔව් වෛරස් නිරීක්ෂණය කරන්න. හොඳයි. වෛරස් අපිට කොහෙත්ම මේ ආලෝක අන්වීක්ෂ වලින් බලන්නම බෑ. කාවින්දි? ජාන විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගනී. හොඳයි. යාන විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු වලට ගන්නවා. යහන්සම් වෛරස් බැලීමට. හරි. වෛරස් නිරීක්ෂණය කරන්න. කලින් මෙතන කිව්වා කෙනෙක්. හොඳයි. ඥාන විද්‍යාත්මක පරීක්ෂණ වලට ගන්න වෙලාවට සෛලයක මේ ඇතුළත අභ්‍යන්තර තොරතුරු සවිස්තරාත්මකව අධ්‍යයනය කරන්න පාවිච්චිට ගන්නවා. එතන මේ ප්‍රශ්නයක් විදිහට ලියන්න ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා වන අවස්ථා දක්වන්න. මේ එකක් තමයි විවිධ රෝග කාරක බැක්ටීරියා වෛරස් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඒ වගේම සෛලයේ අභ්‍යන්තර තොරතුරු සවිස්තරාත්මකව
අධ්‍යයනයේදී ඥාන කියලා කියන්නේ මේ එක පරම්පරාවක ඉඳලා ඊළඟ පරම්පරාවට අපේ ලක්ෂණ අරගෙන යන රසායනික ද්‍රව්‍ය. ඒතර ඒවා සම්බන්ධ ඥාන විද්‍යාත්මක පරීක්ෂණවලදී ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය යොදා ගන්නවා. ඊළඟට අධිකරණ වෛද්‍ය විද්‍යාව යම් මිනිවරුන් වගේ වුණාම ඒකේ යම් තොරතුරු හොයනකොට ඒකට අදාළ විද්‍යාව තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන්නේ. ඒකෙදි ඥානමය සාක්ෂි හොයලා බලනවා. අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී ඥානමය සාක්ෂි ලබා ගැනීමට DNA කියලා හඳුන්වන රසායනික ද්‍රව්‍ය එහෙම නිරීක්ෂණය කරන්න ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඕන වෙනවා. ආසාන එතන වෙන ප්‍රශ්නයක් ලියලා ගන්න ටික ලියලා අනේ උත්තරේ ලියන්න ඕන. සංයුක්ත ආලෝක අන්වීක්ෂය හා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අතර වෙනස්කම් වගුගත කරන්න. ඒක දැන් ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ගැන යම් ප්‍රමාණයක් ඉගෙන ගත්තා. සංයුක්ත අන්වීක්ෂය ගැන යම් ප්‍රමාණයක් කලින් ඉගෙන ගත්තා. ඒ දෙක සංසන්දනය කරලා වෙනස්කම් දක්වන්න කියලා කියන්නේ. ඒක ප්‍රශ්නයක් විදිහට දැන් ලියන්න. සංයුක්ත ආලෝක අන්වීක්ෂය හා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අතර වෙනස්කම් වගුගත කරන්න. මේ තියෙන දෙකට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මේකයි ආලෝක අන්වීක්ෂය අතර වෙනස්කම් සංසන්දනය කරන්න කියලා දුන්නේ. හරි ඔය ටික තමයි මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ. මේ ටික කළා අදට අපි ඉවර කරමු. ඒකට ඊළඟ දවසේ ටියුට් එක මුතලි ගොඩක් අරන් තියෙනවා. පාෂාණ කණිජ ඒ පාඩම තමයි අපි කතා කරන්නේ. අදට එහෙමනම් මේ ටික කළා අපි ඉවර කරමු. හැමෝටම ආයුබෝවන් සුබ